SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අලුත් VIP extra anti smell lemon mint බලයයි තද දුගඳ සුන් කරයි අද 2020 අගෝස්තු 27 බ්‍රහස්පතින්දා සිරස්තල හලාබත ගැබිනි කතකට කොරෝනා වැළඳේ ආශ්‍රිතයින් සියලු දෙනා ස්වයං නිරෝධායනයට අංගුඩ ලොක්කාගේ තවත් ගෝලෙක් කුඩු කිලෝ 3ක් සමග අත්අඩංගුවට වසර 8ක් තිස්සේ මද්‍රව්‍ය ජාවාරම් කළත් පොලිසියට හසු වී නැහැ ජාවාරම් කරුවන්ගේ කෝටි 264ක සංසරණය වූ ගිණුම් 102ක් අත්හිටුවයි රාත්‍රී කාලයේදී ආනවිලුන්දාව අභයභූමියේ කොටසක් එලිපෙහෙලි කරලා සිද්ධිය පාර්ලිමේන්තුවේ අවධානයට මේ රටේ පරිසරයට ගහට කොළට අත තියන්න නෙමෙයි අපිට තුනෙන් දෙකේ බලයක් දීලා තියෙන්නේ. ඒවට ඉස්සෝගා කරන්න කියලා අත තියන්න අපට අයිතියක් නැහැ. ඉදිරි මාස කිහිපය සඳහා රුපියල් බිලියන 1300ක අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට. මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ දොරෙන් ඉවතට අක්‍රමිකතා සෙවීමට කොමිසමක්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy to Racerය හරිම සුමුදුයි. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින් මෙරට දෙවැනි රම්සා තෙත්බීම වන ආනවිලුන්දාව අභයභූමියේ කොටසක් ඩෝසර් කර ඉස්සන් කොටු ඇති කිරීම සඳහා කිසියම් පිරිසක් කටයුතු කරන බවට අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ වුණා. උකුස්සා මේ පිළිබඳව සිදු කළ විමසීමකදී වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ අභය භූමිය විනාශ කළ පුද්ගලින්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් පුත්තලම වනජීවී සහකාර අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබා දුන් බවයි. මේ පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි ආනවිලුන්දාව අභයභූමියයි. 1997 වසරේ ජූනි 11 වෙනිදා අභයභූමියක් ලෙස නම් කර ඇති මෙම තෙත්බිම් අභයභූමිය හෙක්ටයාර 1397කින් සමන්විතයි. ප්‍රධාන වැව් පද්ධතියකින්ද සමන්විත මෙය තෙත්බිම් ආරක්ෂා කිරීමේ අන්තර්ජාතික සම්මුතියේවත් රම්සා සම්මුතිය යටතේ 2001 වසරේ අගෝස්තු 3 වෙනිදා රම්සා තෙත්බිමක් ලෙස ප්‍රකාශයට පත් කළා. ඒ මෙරට දෙවැනි රම්සා තෙත්බිම ලෙසයි. මෙම වටිනා පරිසර පද්ධතිය ජලජ පක්ෂීන් දසදහස් ගණනකගේ ප්‍රජනන ස්ථානයක් ශීරපායින් ඇතුළු තවත් සතුන් දහස් ගණනකගේ පෝෂණ සහ ලැගුම් ස්ථානයක් දුලබ සමනල් විශේෂ ගණනාවක වාසස්ථානයක් මෙන්ම උඩවැඩියා සහ ලයිකන ඇතුළු වටිනා ශාක රාශයක නිජබිමක් ලෙසද සුරක්ෂිත වී තිබෙනවා. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශණය දින ඇති මෙම අභයභූමියේ බටහිර මායිමට ආසන්න ප්‍රදේශයේ කඩුලාන පද්ධතිය පසුගිය කාලයේ බොහෝ දුරට නොමනා මිනිසුන් විසින් විනාශ කර තිබුණා. ඒ නිසාම පසුගිය කාලයේ පුරා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වයඹ විශ්වවිද්‍යාලයේ සහාය ඇතිව කඩුලාන පරිසර පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහනක්ද ආරම්භ කර තිබුණා. එවැනි පසුබිමක පසුගිය අඟහරුවාදා රාත්‍රියේදී කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමට නියමිතව තිබූ භූමි කොටසක් කිසියම් පිරිසක් ඩෝසර් කර මුළුමනින්ම විනාශ කර තිබූ අයුරුයි මේ. මෙම වටිනා භූමිය මෙලෙස විනාශ කර ඇත්තේ ඉස්සන් වගාව සඳහා අවශ්‍ය බිම් සැකසීමේ අරමුණින් බවටයි උකුස්සා සිදු කළ සොයා බැලීමේදී අනාවරණ වුණේ.
මෙතනින් එහා මීටර් 50ක් යද්දි කඩුලාන පද්ධතිය තියෙන්නේ. කලපුව තියෙන්නේ. එතකොට දැන් විනාශ කරන්න මොකද්ද? මේ කඩුලාන පද්ධතිය හදන්න තියෙන භූමිය. එතකොට මේ රාම්සර් තෙද්දිම මේ කුරුළු අබේ භූමිය වැව පද්ධතියක් තියෙන්නේ. කඩුලාන ආරක්ෂා කරගන්න ඕන. ඔක්සිජන් අපිට ඕන. ඔක්සිජන් අවශ්‍ය නැහැ කියව මිනිස්සු මේ දිස්ත්‍රික්කේ ඉන්නවා. රටම දන්නවා. ඒ නිසා මේ ඔක්සිජන් ටික ලැබෙන්න ඕන අපිට. රටේ ජනතාවට. පෞද්ගලික දවස්වල වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කඩුලාන ප්‍රතිෂ්ඨාපනය කිරීම වැඩසටහනක් ක්‍රියාත්මක කරා. බලපොළුවන්කාර යම්කිසි පිරිසක් මේ සම්බන්ධයෙන් කලබල වෙලා තියෙනවා. සංරක්ෂිත කලාපයේ ඇතුළත ඉස්සවගා කරන්න මැදිහත් වෙලා තියෙනවා. යම්කිසි බලපොළුවන්කාර පුද්ගලයෝ කණ්ඩායමක් පෙරේදා රෑ ඇවිල්ලා වනජීවි නිලධාරීන් ඉතින් ගියාට පස්සේ ඇවිල්ලා මේක හාරලා අක්කර 2ක විතර ප්‍රමාණයක් විනාශ කරලා ඉස්සවගාව සඳහා සකස් කරලා තියෙනවා. මේ වගේ දේශපාලන හයියෙන් කරන බලපොළුවන්කාරකම් වහා නවත්තන පියවර ගනු ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. මෙවැනි දේවල් සිද්ධ වුණාම වෙන්නේ ඒ රම්සා ප්‍රඥප්තිය විසින් මේ සිද්ධිය සමාලෝචනය කරලා ඒ Taman ලබා දීලා තියෙන පිළිගැනීම ඉවත් කිරීමට කටයුතු කරන එක. එවැනි තත්ත්වයක් උදා වුණොත් මේක ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට අපකීර්තියක් වෙනවා. ආනවිලුන්දාව අභය භූමියට සිදුව ඇති හානිය පිළිබඳව අද පාර්ලිමේන්තුවේදීද අවධානය යොමුණා. ඉතාම අනර්ග තෙත්බිමක් ඉස්සෝ වගා කිරීම සඳහා කවුරු හරි කට්ටියක් හෙලිපෙහෙලි කරලා තියෙන එකේ කොටසක්. සමහර විට අපේ ආණ්ඩු පක්ෂයේ දේශපාලන බලවතෙක්ගේ ගෝලියෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දේශපාලන බලයක් සම්බන්ධ නැති අය වෙන්න පුළුවන්. කවුරු වුණත් මේ රටේ තෙත්බිම් ටික හරි මේ රටේ පරිසරයට ගහට කොළට අත තියන නෙවෙයි අපිට තුනෙන් දෙකේ බලයක් දීලා තියෙන්නේ. රම්සා තෙත්බිම කියන්නේ ලෝකේ ඒ වර්ගයේ තෙත්බිම් වලින් දෙවෙනියට වැටෙන්නේ. ඒවට ඉස්සෝ වගා කරන්න කියලා අත තියන්න අපට අයිතියක් නැහැ. ඒක කොහෙන් වුණත් නතර කරන්න ඕනේ. මේ තුනෙන් දෙකේ බලය දුන්නේ අපිට ඒ බලය අයුතු ලෙස පාවිච්චි කරන්න නෙවෙයි. ඒක අපි එහෙම වෙන්න ඉඩ යුතු නෑ. මේ ලැබිච්ච ජනවර මේ සුජාතභාවය රකින්න ඕනේ. ආනවිලුන්දාව ජාත්‍යන්තර රම්සා තෙත්බිමට සිදුව ඇති හානිය සැලවූ වහාම ඒ සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් සහ අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන ලෙසට වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පුත්තලම වනජීවී සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතාට උපදෙස් ලබා දුන් බව අද දෙරණ උකුස්සා කළ විමසුමකදී සඳහන් කළා. ඒ අනුව අපි හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා. අධ්‍යක්ෂ ජනරාල්තුමා අපට උපදෙස් දීලා තියෙනවා සියලුම නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා. සහ ඉදිරියට විමර්ශන කටයුතු සිදු කරලා අධිකරණයට කරුණු තවදුරටත් වාර්තා කරලා සහ සක්කට්ටු පුද්ගලයෝ සහ යන්ත්‍ර සූත්‍ර අධිකරණයට වාර්තා කරන්න කියලා. වගකිව යුත්තන් මේ විනාශය කඩිනමින් වැළැක්වීමට කඩිනම් පියවර ගන්නාතෙක් අද දෙරණ උකුස්සා අවධානයෙන්. ඉන්දියාවේදී මියගිය බවට සැකකෙරෙන අංගොඩ ලොක්කාගේ තවත් ගෝලයෙක් කොළඹ අපරාධ කොට්ටාසේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ විසින් හෙරෝයින් කිලෝග්‍රෑම් 3ක් ප්‍රවාහනය කරමින් සිටියේදී අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිසිය පවසන්නේ වසර 8ක සිට සැකකරු මෙම ජාවාරම සිදු කළද අත්අඩංගුවට පත් වූ පළමු අවස්ථාව මෙය බවයි. කොළඹ අපරාධ කොට්ටාසේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව අද පෙරවරු 11:50ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු වුණේ ඔරුගොඩවත්ත සංඥාපෝරු අසලදී. එහිදී පොලිස් නිලධාරීන්ට තොරතුරු ලැබී තිබුණේ වත්තල සිට කොළඹ දෙසට සුදු පැහැති වැගන් ආර් වර්ගයේ මෝටර රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරන බවයි. ඒ අනුව පොලිසිය විසින් අදාළ ස්ථානයේදී මෝටර රථය නවතා පරීක්ෂා කර තිබෙනවා. එහිදී මොටර රථයේ තිබී හෙරොයින් කිලෝ 3ක් රුපියල් ලක්ෂ 6ක් හා පෞද්ගලික බැංකුවක චෙක් පොත් 2ක් සොයාගත්තා. සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ මෙලෙස රැගෙන යන හෙරොයින් ග්‍රෑම් 100 200 අයුරින් පැකට් කර අලෙවි කරන බවයි. අපි 42ක් ගත්තා කිලෝ. දැන් මේකෙත් මේ වගේ ලොකු ප්‍රමාණයක් හොයන්න තියෙනවා තැනක. දැන් අපි මේ සම්බන්ධව විමර්ශනය කරනවා මේක දිගටම. කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන චතුර සුජීව හෙවත් කෙසෙල්වත්තේ ක්‍රිෂාන් නම් මොහු වත්තල ඇවරිවත්ත ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිට තිබෙනවා. සැකකරුගෙන් තවදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ වසර 8ක සිට ඔහු මෙම ජාවාරම සිදු කරන බවයි. කෙසේ වෙතත් මීට පෙර කිසිදු අවස්ථාවක ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව නැහැ. සැකකරුට ඇති ඒකම නඩුව මීට වසර 12කට පෙර හෙරොයින් පානය කොට අත්අඩංගුවට පත්වීමයි. කොච්චර කාලද මේ ව්‍යාපාරය පටන් ගත්තේ? කීපර කවුල දෙනවද පොලිසිය? අයිවට මේ වගේ ව්‍යාපාරයකට බහලා තියෙනවා. අයිවට වෙනත් දෙයක් කරන්න බැරි සල්ලි යන සමාජය ප්‍රතික්ෂේප කරලා දෙනවා කුඩුකාරයෙක් කියනවා. ඒ නිසා රසාව දෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ කුඩු යාරකට බහලා තියෙන්නේ. ඒක මොකද හරිද? නමුත් අපුණුතාව වෙන්න ඕනේ. තේරුණාද?
මේ අතර සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඔහුගේ බිරිඳට හිමි වෑන් රථයක් පිළිබඳව පොලිසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. එම වෑන් රථය මගින් පසුගියදා මෙරටින් පලා යාමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට පත් වූ වැල්ලේ සාරංග ඇතුළු අංගොඩ ලොක්කාගේ ගෝලයන් පිරිස ගුවන්තොටුපළ වෙත ප්‍රවාහනය කර ඇති බව අනාවරණය වී තිබෙනවා. භාර්යාවගේ දේපල වගේක් වෙනගෙන අපිට ආරංචි කියලා තියෙනවා. මේ සම්බන්ධව දැන් අපි මුදල් විශුද්ධීකරණ පනතට අපි කටයුතු කරන්න අපි කටයුතු කරනවා. මේ අතර පාතාලකල්ලි නායක සමයන්ගේ ගෝලයෙක් වන කනත්ත ගමගේ ඉන්දුනිල් වජිරකුමාර නොහොත් ඉන්දා නවගමුව පොලිසිය විසින් අද දහවල් රනාල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට යාමේදී කැලණි ගඟට පැන තිබෙනවා. කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා සැකකරු බේරාගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10ක් පොලිසිය සිය බහරයට ගෙන තිබෙනවා. හෙරොයින් ග්‍රෑම් 9ක් සහ අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 390ක් සමග වැලිකඩ පොලිසියට අනුයුක්ත සැරෙන්වරයෙකු අම්පාර දමන ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පයගල බෝගහ හන්දිය ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ කළුතර කොට්ටාස අපරාධ විමර්ශනාංශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කෙරුණා. එහිදී පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ හෙරොයින් ග්‍රෑම් 24ක්ද සමගින්. සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී ඇත්තේ ඩුබායිහි සංගව සිටින චාමර චතුරංග හා දුම්බර බන්ධනාකාරී රඳවා සිටින ලක්මාලි නොහොත් කුඩු අක්කා විසින් මෙම ජාවාරම මෙහෙයවන බවයි. මේ අතර බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසන්නේ ජාවාරම්කරුවන්ගේ ගිණුම්වල රුපියල් කෝටි 264කට අධික මුදලක් සංසරණය වී ඇති බවයි. ඉන් රුපියල් මිලියන 96.7ක මුදලක් අදාළ ගිණුම්වල ඉතිරිව තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ එම මුදල් සංසරණය වූ ගිණුම් 102ක් අත්හිට වූ බවයි. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. රජයේ වියදම් දැරීම සඳහා වන රුපියල් බිලියන 1300ක මුදලක් වෙනුවෙන් අනුමැතිය ලබා ගැනීමට අද රජය අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ සඳහා පැවති විවාදය අතරතුරදී පසුගියදා විග්නේශ්වරන් මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය පිළිබඳවත් අදහස් පළ වුණා. සැප්තැම්බර් 1 වෙනිදා සිට ලබන දෙසැම්බර් 31 දක්වා මාස 4ක කාලයක් සඳහා වන අතුරු සම්මත ගිණුම අග්‍රාමාත්‍යවරයා විසින් අද පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරනු ලැබුවා. රුපියල් බිලියන 1300කට නොවැඩි මුදලක් රජයේ වියදම් සඳහා දැරීමට මෙමගින් අනුමැතිය ඉල්ලා ඇති අතර ඉන් රුපියල් බිලියන 750කට නොවැඩි මුදලක් භාණ්ඩාගාර බිල්පත් නිකුතුව හරහා ණයට ගැනීම සඳහාද අනුමැතිය ඉල්ලා තිබෙනවා. 2014 රට බාර දෙනකොට රටේ ආර්ථික වර්ධන වේගය 5% අතර පැවතුණා. 2019 අවසාන වන විට දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධනයේ මට්ටමට වෙනවා. 2% දක්වා අඩු වෙලා තිබුණා. නොපිය වූ බිල්පත් රුපියල් බිලියන 242ක් මේ අවුරුද්දේ අපිට දරා ගන්න සිද්ධ වෙලා තියෙනවා. 2019 දී අයවැය හිඟය 6.8% කියලා වාර්තා වුණා. බිල්පත් එක්ක 9%ට වඩා වැඩි අගයක් ගන්නවා. මේකු බිල්පත් ගෙවන්න සංශෝධන පෙබරවාරි මාසයේදී මා විසින් ඉදිරිපත් කරන්න සූදානම් වුණා. මොකද එදා බහුතර බලයක් තිබුණා. අද විපක්ෂ ඒකට බාධා කළා. එවැනි තත්ත්වයක් තුළ තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ 2020 වර්ෂය වෙනුවෙන් දෙවන පරිපූර්ණක හස්තමේන්තුවක් මේ සභාවට ඉදිරිපත් කරන්නේ. විදීප පොරොන්දු නිසියාකාරව ඉටු කරන නිසා අපි ඡන්දයට කලින් දෙන්න පොරොන්දු වුණු රැකියා 1,60,000 ඡන්ද ඉවර වෙලා සති දෙකක් තුළ දෙන්න පටන් ගත්තා. අපි මේ නිර්මාණය කරපු ශ්‍රම බලකාය කාර්යාලය වලට සීමා වෙන්නේ නැහැ. ඔන්තිමේ හැකියාවන් සන්නද්ධව බලකායක් කරනවා. ඒ තුලින් සමාජයේ දුප්පත් පවුල් සයිබල ගන්නනවා. අපේ විදේශ සංචිත භාවිතා කරලා තියෙන්නේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන කිරීම මේ හේතුව නිසා අපේ විනිමය අනුපාත අනවශ්‍ය ලෙස උච්චාවරණය වෙනවා. මේ පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන අපි ආනයන අත්‍යවශ්‍ය භාණ්ඩවලට පමණක් සීමා කරලා තියෙනවා. මේ තුලින් විනිමය අනුපාතය ස්ථාවර මට්ටමකට පවත්වාගෙන අපිට හැකි වෙලා තියෙනවා. ජනාධිපතිතුමා ඇතුළු අපේ රජය මේ වගකීමට උර දෙන්නේ ඒ පිළිබඳව හොඳ අවබෝධයකින්. මේ කොවිඩ් අර්බුදය එන්න පෙර පළවෙනි මාස 3ේදී ආර්ථිකයේ වර්ධනය ඍණ 1.6යි. මේ සියලුම ආර්ථික අර්බුදයන් කොවිඩ් එකට මුවා වෙලා යට කරන්න බෑ. රුපියල පාලනය කිරීම සඳහා ආනයන තහනමක් දියත් කරලා තියෙනවා. කිසිම ආකාරයක විද්‍යානුකූල ක්‍රමවේදකින් තොරව සහ මුලින්ම ආනයන නතර කිරීම විසින් රටේ ආර්ථිකයට ඇති කරලා තියෙන බලපෑම ඉතාම ප්‍රබලයි. මේ අර්බුදයෙන් ගැලවෙන්නට රජයට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවයේ වියදම් කප්පාදු කරන්න, වැටුප් කප්පාදු කරන්න, රජයේ දේපොළ විකිණීමට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. කතානායකවරයාට සුබ පැතීමේ අවස්ථාවේ විග්නේශ්වරන් මන්ත්‍රීවරයා විසින් සිද්ධ කරන ලද යම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් මම මේ සභාවේ අවධානය යොමු කළා. මේ හැන්සාඩ් වාර්තාවෙන් අයින් කරන්න කියලා. එතකොට මම කිව්වේ මේක පාරම්පරික වාසභූමිය ඔවුන්ගේ කියලා කියපු කාරණාව අයින් කරන්න කියලා. මම අහන්නේ දැන් මේක ගැස් හැන්සාඩ් එකේ ගත්ත වෙලා තියෙනවා. It's that is not under privilege.
ඕනෑම මන්ත්‍රීවරයෙකුට තමන්ගේ මතය ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. ඉවුරුවට පටවැනිව කරපු ඒ ප්‍රකාශය අනුව හරියන පාර්ලිමේන්තුවෙන් එළියට දාන්න ඕන. I don't want to embarrass these two members of parliament by asking whether they have donated blood to their own people. Whenever the Jaffna Hospital blood bank runs out of blood, it is the Sinhalese soldiers who give blood to the Tamil people. The Vellalas never give blood to the low caste people because they don't want their blood to be mixed up with the low caste. So ඇත්තරම ද්‍රවිඩ ජාතික සන්ධානය ඇවිල්ලා මගේ සීයා හිටපු ඉලංගේ තමිල් කච්චි නායකතුමා එතුමාගේ කාලයේ පටන් අපි UMP ආණ්ඩුවත් එක්කත් වැඩ කරලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවත් එක්කත් වැඩ කරලා තියෙනවා ඒක නිසා අපි මේ ඉදිරි අනාගතයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩුවත් එක්කත් අපේ ද්‍රවිඩ ජනතාවගේ මේ ප්‍රශ්න විසඳා ගන්න අපි කතා කරලා වැඩ කරන්න අපි ලෑස්ති. ඇත්තටම මේ ආණ්ඩුව තුනෙන් දෙක බලයක් ලැබිලා තියෙන ආණ්ඩුවක් තුනෙන් දෙක බලයක් ලැබිලා තියෙන ආණ්ඩුවක් කියන ඉතාමත් වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක්. ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න මේ ආණ්ඩුව භාවිතා කරන්න ඕන කියලා මම කියනවා මම බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේ ජනාධිපතිතුමා කියලා තිබ්බ එක රටක් එක නීතියක් කියලා. එක රටක් එක නීතියක් කියන සංකල්පය යටතේ අපේ ද්‍රවිඩ ජනතාවගේ යම් ප්‍රශ්න ගැනත් එතුමාගේ මේ ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය භාවිතා කරලා අපිට විසඳුම් ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අලි මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථිර විසඳුමක් ලබා දෙන්නේයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විෂය බහර අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ඒ ජනාධිපතිවරයා හා වනජීවි ශේෂ්ත්‍රයට සම්බන්ධ නිලධාරීන් සමග අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී වනජීවි රැකවරණය අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙල හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡාවක් අද දහවල් පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. සාකච්ඡාවට විෂයභාර අමාත්‍යවරුන් අමාත්‍යාංශ ලේකම්වරු හා නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. 2019 වසරේදී වන අලි ගම්වැදීමෙන් මිනිස් ජීවිත 122ක් අහිමි වී ඇති අතර මියගේ වන අලි සංඛ්‍යාව 407ක්. මේ වසරේ ගත වූ මාස 6 තුළ මිනිස් ජීවිත 62ක් අහිමිව ඇති අතර මියගිය වන අලි සංඛ්‍යාව 200ක් වනවා. මේ අතර කඩොලාන සංරක්ෂණය සහ පුළුල්ව ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාවද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර කඩොලාන වගා කිරීමේදී ජනතාවට ප්‍රතිලාභ හිමිවන අයුරින් නීති ලිහිල් කළ යුතුව ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. කඩොලාන ආශ්‍රිතව ඉස්සන් වගාව සිදු කරගෙන යාමට ඇති හැකියාව මෙහිදී නිලධාරීන් පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍යාංශය සඳහන් කළේ. එමෙන්ම ගංගා ආශ්‍රිතව වැලි ගොඩ දැමීම පාලනයක් සහිතව කරගෙන යාමට එම ප්‍රදේශවල ජනතාවට අවසර දීම කෙරෙහිද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා. කැලෑ නවත වගා කිරීමත් වැදගත්. මොකද අපේ කැලෑ ප්‍රමාණය රැකගන්නට ඒකම මීට ඉස්සෙල්ලා වැරදි වගාවන් ගෙනල්ලා ඒවා අපි කොහොමද රිප්ලේස් කරන්න කියලා විශේෂයෙන්ම දැන් උඩරට පැතිවල පයින් ස්වවල විශාල ප්‍රශ්නයක්. කැලෑවලත් විශාල ප්‍රමාණයක් කැලෑ ඇතුලේ තියෙනවා ගංජා වවන්න එහෙම ගස් කපලා විශාල ප්‍රමාණ තියෙන ඒව වවල අපිට අපේ කැලෑ ප්‍රමාණය ඒකට තියාගන්නට පුළුවන්. ඕන දවසක පත්තරයක් බැලුවොත් එක්කෝ අලියෝ මැරිලා එහෙම නැත්නම් මිනිස්සු මැරිලා. වගා විනාශය අති විශාලයි. අපි අලියන්ට ආදරේ. හැබැයි කතා කරොත් මේ අලියගෙන් දුක් විඳපු එක්කෙනෙකුට ඒ මිනිහත් ජම්ම වෛරයි අලියත් එක්ක. මට හොඳටම එක්ස්පීරියන්ස් තියෙනවා මේ අලියගෙන් ගුටි කාපු මිනිස්සුන් අලියා ගැන හිතන්නේ තියා අලියා ගැන කතා කරනකොටත් තරහයි. මොකද මේ මිනිස්සු දුක් විඳලා නේ ඉන්නේ. ගේ කඩලා කුඹුර විනාශ කරලා මේගොල්ලෝ එන්නෙම හේන් වලට වගා කරපු දේවල් වලට ගෙවල් වලට වී වලට දැන් කීයක් මැරෙනවද? අලිත් මැරෙනවා මිනිස්සුත් මැරෙනවා. අපිට හොයාගන්න පුළුවන් වෙයි මේ අලින්ට ජීවත් වෙන්න සුදුසු කවුඩුල්ල මින්නේරිය ඒ ප්‍රදේශ අඩු ගානේ දැන්මම ආරක්ෂා කරගත්තොත් අපිට තව නැත්තම් ඒවා එන්නේ ගම් හැදිලා ආක්‍රමණය වෙලා දැන් මේක එක කාලයක් වෙයි සම්පූර්ණයෙන්ම අලින්ට ඉන්න තැනක් නැති. මේ අද ඊයේ නෙවෙයි මේ සාකච්ඡාව අවුරුදු මං හිතන්නේ 20ක් 30ක් සාකච්ඡා වෙනවා. හැබැයි කවුරුවත් මේකට තිරසාර විසඳුමක් ගෙනල්ලා නැහැ. එන්න ප්‍රශ්නේ වැඩි වෙනවා. මේ අවුරුදු 2-3 ඇතුළත මේකට විසඳුමක් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕන. ස්වයං නිරෝධායනයට යොමුව සිටි හලාවත ප්‍රදේශයේ ගැබිනි කාන්තාවකට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. ඇය ඩුබායි සිට පැමිණ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර දින 12කට පසු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගැනීම විශේෂත්වයක්. හලාවත බංගදිනිය කොට්ටපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව පසුගිය පළමුවනදා ඩුබායි සිට මෙරටට පැමිණ තිබෙනවා. පසුව වවුනියාව පම්පේ මඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර සිටි ඇය නිරෝධායනයෙන් පසු හලාවත පිහිටි සිය නිවසට පැමිණ ඇත්තේ පසුගිය 15 වනදායි. 29 හැවිරිදි මෙම කාන්තාව සයමස් ගැබිනියක්. නිවසේ ස්වයං නිරෝධායනයේ සිටියේදී ඇය පසුගිය 23 වනදා ශ්වසන අපහසුතාවක් හේතුවෙන් හලාවත මහරෝහලට ඇතුළත් කර තිබුණා.
එහිදී ඇය PCR පරීක්ෂණයකට යොමු කළ අතර එහි වාර්තාව අද ලැබී තිබුණා. අද උදෑසන එය පොසිටිව් තත්ත්වයක් තමයි තියෙන්නේ, කොරෝනා තත්ත්වයක් කියලා අපිට දැනුම් දුන්නා. ඒවා අපි අද මුල් ඒරියාව මූලික රෝහලට මාරු කිරීම සඳහා කටයුතු කරගෙන යනවා. මෙම ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් ඇගේ මව, නැගණිය සහ නැගණියගේ සැමියා මෙන්ම කන්‍යා සොයුරියන් දෙදෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. කාන්තාවගේ ආශ්‍රිතයන් විදිහට 15 දෙනෙක් පමණ හඳුනාගෙන තියෙනවා. ඊළඟට අසර නිවාස දෙකක පිරිස් ඒ අයව අපි හඳුනාගෙන ඒ අයව නිවාස නිරෝධායනයට ලක් කරලා තියෙනවා. ඊට අමතරව තවත් අපිට තොරතුරු ලැබෙමින් පවතිනවා මේ ගෙදරට ආවා ගියා, ඒ වගේම මේ අය ආශ්‍රය කරා කියලා. ඒකට ඒ අයවත් නිරෝධායනය කරන්න ඉදිරියේදී අපි කටයුතු කරනවා. අද වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2985ක්. පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති ගණන 2830ක් වන අතර දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 143 දෙනෙකු පමණයි. මේ අතර රාජගිරිය ආයුර්වේද රෝහලේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ ඊයේ රාත්‍රී 11ට පමණ නිරෝධායනයේ වෙමින් සිටින දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබෙනවා. ඔවුන් ජපානයේ සිට මෙරටට පැමිණි පිරිසක්. මෙම සිද්ධියෙන් පහර කෑ පුද්ගලයෙකු මේ වන විට ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු පවසන්නේ පහර දුන් පුද්ගලයින් බීමත්ව සිටි බවයි. විදේශ රටවලින් පැමිණෙන සියලු දෙනා අරක්කු රැගෙන ඉන්නේ. මේ මිනිස්සු මේවා බීලා බොන්න නැති මිනිස්සුත් එක්ක ප්‍රශ්න ඇති කර ගන්නවා. ඒ වගේ සිදුවීමක් තමයි ඊයේ රෑ සිද්ධ වුණේ. මේ මිනිස්සු ඇවිල්ලා මට හොඳටම ගැහැව්වා රෑ 3ට විතර. ඊට පස්සේ ආරක්ෂා නිලධාරීන් විසින් මං ජාතික රෝහලට ඇතුළත් කරා. මේ අතර මාලදිවයිනේ හෝටලයක රැකියා කළ ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකුට කොවිඩ් වසංගතයේ හේතුවෙන් සිය රැකියා අහිමිවීමත් සමග එරට තිලකුෂි නැමැති අපද්‍රව්‍ය බැහැර කරන දූපතකට යොමු කර තිබෙනවා. දැඩි අපහසුතා මැද එහි වාසය කරන ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ විදේශගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වාගත් පරිද්දෙන් තමන්වත් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙසයි. අපි 6 දෙනා ඉන්නේ මාලදිවයිනේ තිලකුෂි කියන අයිලන්ඩ් එකේ. දැන්ට අපි ඉන්න 6 දෙනාට ඉන්න තියෙන රූප එක තමයි මේ. මෙතන හරි අසරණ තත්වයෙන් අපි ඉන්නේ. මේ අයිලන්ඩ් එක තනිකර වෙයා හවුස් එකක් තියෙන්නේ. මේ අතර බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 160 දෙනෙකු මත්තල ගුවන්තොටුපළින් මෙරටට පැමිණියා. මේ අතර ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 2.43 ලක්ෂය ඉක්මවා ගියා. වාර්තා වන සමස්ත මරණ ගණන 8,30,000කට අධිකයි. විදේශ වාර්තා පවසන්නේ ප්‍රංශය, ස්පාඤ්ඤය, ඉතාලිය සහ ජර්මනියේ දහස් ගණනින් දෛනික ආසාදිතයින් හමුවීමට යලි පටන්ගෙන ඇති බවයි. මේ අතර ඉන්දියාවට අයත් අන්දමන් දූපතේ හුදකලා ගෝත්‍රිකයින් අතරින්ද කොවිඩ් ආසාදිතයින් හඳුනාගෙන ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයට පෙර ලැබී තිබූ විදෙස් බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් අප්‍රේල් 7 වෙනිදා එවක ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාව දුරකථනයෙන් දැනුවත් කර තිබූ බව පෙන්වීමට තමා සතුව සාක්ෂි ඇතැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඒ පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කිරීම කිසිවක් තමන් ලිඛිතව ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු නොකළ බව නිලන්ත ජයවර්ධන මහතා කොමිසම හමුවේ පිළිගත්තා. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන්නේ 19 වන දිනටයි. එහිදී ඔහු ඉකුත් වසරේ අප්‍රේල් මාස 9 වන දින පාස්කු ප්‍රහාරයට පෙර පැවති බුද්ධි සමාලෝචන රැස්වීමට අදාළ තාක්ෂණික සාක්ෂියක් ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කළා. කෙසේ වෙතත් එම සාක්ෂි ඉදිරිපත් කිරීම මාධ්‍යයට විවෘත වූයේ නැහැ. අනතුරුව කොමිසම යලි මාධ්‍යයට විවෘත වූ අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා විසින් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයාගෙන් හරස් ප්‍රශ්න විමසනු ලැබුවා. රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා වූ ඔබ රාජකාරිමය වගකීමකින් බැඳී සිටින්නේ කුමන නිලධාරියාටදැයි නීතිඥවරයා පළමුව විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් නිලන්ත ජයවර්ධන මහතා පැවසුවේ තමන් ආරක්ෂක ලේකම්වරයා යටතේ ඍජුවම රාජකාරී කළ බැවින් වගකීමෙන් බැඳී සිටියේද ආරක්ෂක ලේකම්වරයාට බවයි. හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස රාජකාරී කළ සමයේ දිනකට දුරකථන ඇමතුම් 2ක් හෝ 3ක් ලබා ගන්නා පසුබිමක් තුළ මාසකට දුරකථන ඇමතුම් 80ක් පමණ දෙදෙනා අතර හෝමාරු වූ බවද නිලන්ත ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවා.
හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙහිදී ප්‍රශ්න කර සිටියේ 2019 අප්‍රේල් මාස 1 වන දින සිට 20 වන දින දක්වා සහරන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයින් සම්බන්ධයෙන් කිසිදු ලිඛිත වාර්තාවක් රාජ්‍ය බුද්ධි සේවය විසින් ආරක්ෂක ලේකම්වරයාට යොමු කර නොමැති බව පිළිගන්නේද යන්නයි. ඒ බව පිළිගන්නේ යයි නිලන්ත ජයවර්ධන මහතා පිළිතුරු දෙමින් කියා සිටියා. අප්‍රේල් 4 වන දින විදෙස් බුද්ධි අංශයකින් ප්‍රහාරයක් පිළිබඳ පූර්ව දැනුවත් කිරීමක් කර එය අප්‍රේල් 5 වන දින ලිඛිතව ලබා දී තිබූ පසුබිමක අප්‍රේල් 21 පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ලවන තුරු ආරක්ෂක ලේකම්වරයාට කිසිදු පූර්ව දැනුවත් කිරීමක් ලිඛිතව ඉදිරිපත් නොකළ බව පිළිගන්නේදැයි නීතිඥවරයා විමසූ විට තමන් කිසිදු පූර්ව දැනුවත් කිරීමේ වාර්තාවක් ප්‍රහාරයට පෙර ලිඛිතව ආරක්ෂක ලේකම්වරයාට ඉදිරිපත් නොකළ බවද ජයවර්ධන මහතා පිළිගත්තා. කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයට පෙර ලැබී තිබූ විදෙස් බුද්ධි අංශ තොරතුරු පිළිබඳව අප්‍රේල් මාස 7 වන දින ආරක්ෂක ලේකම්වරයාව දුරකථනයෙන් දැනුවත් කළ බව පෙන්වීමට තමා සතුව සාක්ෂි ඇතැයි නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියා. සමකාමී රටක මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලවනවා යයි බරපතල තොරතුරක් ලැබුණු අවස්ථාවක දවසකට දෙතුන් වතාවක් සුහදව කතා කළ තම ඉහළ නිලධාරියාට ලිඛිතව දැනුම් නොදුන්නේ ඇයිදැයි නීතිඥ ජයසූරිය මහතා යලි ප්‍රශ්න කළා. බුද්ධි තොරතුරු ලිඛිතව ලබා දෙන්න කියලා නියමයක් නැහැ. විවිධ ක්‍රමවලින් අපි බුද්ධිතොරතුරු වගකිවයුත්තන්ට ලබා දෙනවා. අපි දුරකථනයෙන් මීට වඩා දේවල් කතා කරලා තියෙනවා. ලේඛන ගැන තර්ක කරන්න ගත්තේ අප්‍රේල් 21 වෙනිදායින් පස්සේ. යනුවෙන් එහිදී ජයවර්ධන මහතා පිළිතුරු ලබා දුන්නා. අනතුරුව නීතිඥවරයා විමසා සිටියේ විදෙස් රටක බුද්ධි අංශයකින් තොරතුරක් ලැබෙන තෙක් මෙවැනි මරාගෙන මැරෙන ප්‍රහාරයක් පිළිබඳ මෙරට රාජ්‍ය බුද්ධි සේවය නොදැන සිටි බව පිළිගන්නේද යන්නයි. එයට පිළිතුරු දෙමින් නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ විදෙස් බුද්ධි තොරතුරු ලැබෙන තුරු මෙවැනි ඉලක්කගත මරාගෙන මැරෙන ප්‍රහාරයක් පිළිබඳ තම බුද්ධි සේවයට තොරතුරු අනාවරණය වී නොතිබුණද රාජ්‍ය බුද්ධි සේවය 2017 වසරේ සිටම සහරාන් ප්‍රමුඛ අන්තවාදීන් පිළිබඳ වාර්තා 347ක් වගකිවයුත්තන්ට කල්තියා ලබා දී තිබූ බවයි. අපි රාජකාරි කළේ දුර බලලා. අපි 2018 ඉඳලා දැනගෙන හිටියා මෙහෙම දෙයක් වෙයි කියලා. විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවලා අත්අඩංගුවට ගන්න කිව්වේ ඒ හින්දා. 2017 අපි කිව්ව විදිහට සහරන් ඇතුළු අනුගාමිකයින් අත්අඩංගුවට අරන් අවශ්‍ය පියවර අරගෙන නිවැරදිව සමාජගත කළා නම් මේ විදෙස් තොරතුරු ලැබෙන තත්ත්වයට වැටෙන්නේ නැහැ. යනුවෙන් ඔහු පැවසුවා. එහිදී නීතිඥවරයා විමසා සිටියේ ඔබ පවසන ලෙස ජාතික ආරක්ෂක කවුන්සිලයට දිගින් දිගටම කියලත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර නොගත්තේ නම් අනිත් නිලධාරීන්ට වඩා ජනාධිපතිවරයා වගකිව යුතු නොවේද යන්නයි. ඊට පිළිතුරු දෙමින් නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ ජාතික ආරක්ෂක කවුන්සිලේ සභාපතිවරයා ලෙස ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට වැඩි වගකීමක් පැවරෙන බවයි. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින්නයි හිටපු සහ බත්බන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට දැනුම් දී තිබෙනවා. ඒ අනුව හෙට දිනේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාටත් අගෝස්තු 31 වනදා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අඛිල විරාජ් කාර්යවසම් යන මහත්වරුන්ටත් සැප්තැම්බර් 2 වනදා මහාචාර්ය ආශු මාරසිංහ සහ රංජිත් මද්දුම බණ්ඩාරයන් මහත්වරුන්ටත් කොමිසම හමුවේ පෙනී සිටින්නයි දැනුම් දී තිබුණා. එමෙන්ම සැප්තැම්බර් 3 වනදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීරට සහ සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් යන මහත්වරුන්ටත් සැප්තැම්බර් 7 වනදා අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ලට සහ 8 වනදා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුගම යන මහත්වරුන්ටත් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. රට තුළ සරල බදු ක්‍රමයක් ඇති කිරීම වෙනුවෙන් බදු පනත් කිහිපයක් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළා. 2019 නොවැම්බර් 27 වෙනිදා අමාත්‍ය මණ්ඩලය ඉතා වැදගත් තීන්දුවක් ගන්නවා ආර්ථික පුනර්ජීවනය සඳහා අත්‍යවශ්‍ය කාරණයක් විදියට සරල විනිවිදභාවයෙන් යුතු සහ කාර්යක්ෂම බදු ක්‍රමයක් ශ්‍රී ලංකාව හඳුන්වා දිය යුතුයි කියලා. මේ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ක්‍රියාත්මක වෙමින් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍යතුමන් 54ක් 2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනත 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත 2011 අංක 18 දරන වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත 2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය කිරීමට අවශ්‍ය කරන කෙටුම්පත් ඉදිරිපත් කරලා ඒ ගැසට් මගින් ප්‍රසිද්ධ කිරීමට ඊ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන්නා. ඒ වගේම 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතත් 2002 අංක 14 දරන එකතු කළ අගේ මත බදු පනතත් අවශ්‍ය සංශෝධන සිදු කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. සමගි ජන බලවේගයේ ප්‍රධාන විපක්ෂයේ කණ්ඩායම ඊයේ වෙනම කැම්පේන් එකක් පටන් ගත්තා 19 සුරකිමු කියලා. මම හිතනවා තුන්වෙනි වතාවටත් විපක්ෂය අසාර්ථක වෑයමක යෙදුණා. මොකද අපේ මැතිවරණ ප්‍රකාශනයේ තියෙන ප්‍රධානම කරුණක් තමයි 19 වෙනි සංශෝධනය. ඒකට මේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ක්‍රමය යටතේ 3/2 බලයක් ලබා දීලා තියෙනවා.
තවත් පුවත් කිහිපයක් දැන්. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මාතලේ මහනගර සභාවේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා తాවකාලිකව එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා. ඒ ඔහුට එරෙහි චෝදනා 6ක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමටද නියෝග කරමින්. ඒ අනුව එම දුරේ වැඩබැලීමට නියෝජ්‍ය නගරාධිපති තණ්ඩන් ප්‍රකාශ් මහතා తాවකාලිකව පත් කර තිබෙනවා. ආබාධිත දරුවෙකු බිහි කළා යයි පවසමින් සිය ස්වාමි පුරුෂයා දික්කසාද නඩුවක් ගොනු කළ අවස්ථාවේ කාති උසාවිය තමන්ට අසාධාරණයක් සිදු කළ බව පවසමින් මාලිගා කන්ද පදිංචි කාන්තාවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. අද මම මෙතනට ආවේ ජනාධිපතිට ලියුමක් දීලා ආයෙත් එකම රටක් එකම නීතියක් යටතේ සමස්ත මුස්ලිම් කාන්තාවන්ටම මේ කරන ඉල්ලීම අපිට කාදී උසාවිය නම් එපා. දිවුලපිටිය මීගමුව මාර්ගයේ 12 කණු ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකදී ජීවිත හානියක් වැළකුණු ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. නවසීලන්තයේ ක්‍රයිස්ට් චර්ච් නගරයේ ඉස්ලාමීය දේවස්ථාන දෙකකදී පුද්ගලින් 51 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයාට එරට අධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිරදඩුවම නියම කර තිබෙනවා. ක්‍රයිස්ට් චර්ච් මහාධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත්තේ එය කිසිදා වෙනස් කළ නොහැකි දඩුවමක් ලෙස වීම විශේෂත්වයක්. නවසීලන්තේ ක්‍රයිස්ට් චර්ච් නුවර පිහිටි ඉස්ලාමීය දේවස්ථාන දෙකක් ඉලක්ක කරගත් මෙම ක්‍රූර අන්තවාදී ප්‍රහාරය එල්ලවුණේ පසුගිය වසරේ මාර්තු 15 වනදායි. මෙම සිද්ධියේදී සැකපිට අත්අඩංගුවට ගැනුනේ ඕස්ට්‍රේලියානු පුරවැසි භාවයේ හිමි බ්‍රෙන්ටන් ටන්ට් නම් සුදු ජාතිකයෙක්. පුද්ගල ඝාතන 51ක් සිදු කිරීම සහ තවත් ඝාතන 40ක් කිරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ ට්‍රන්ට් වෙත ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා දුන්නා. එමෙන්ම එම තීන්දුව කිසිදා වෙනස් කළ නොහැකි ලෙසින් ප්‍රකාශයට පත් කිරීම ක්‍රයිස්ට් චර්ච් මහාධිකරණය තීන්දුව කිරීම විශේෂත්වයක්. යනුව එය ඉතිහාසයට එක්වන්නේ නවසීලන්ත අධිකරණයක් මෙවන් දඩුවමක් ලබා දුන් පළමු අවස්ථාව ලෙසින්. ක්‍රයිස්ට් චර්ච් ප්‍රහාර දේවස්ථාන දෙකක් ඉලක්ක කර එල්ල කෙරෙනු අතර ප්‍රහාරකයා ඔහුගේ හිස් ආවරණය සවි කළ කැමරාවක් මගින් ප්‍රහාරය සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කළා. එසමගින් ප්‍රවෘත්ති අවසන්. සුවදායි රාත්‍රියක්.